සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ අවබෝධය තුලින් ඇතිවන්නා වූ විදර්ශනාව පදනම් කරගත් පීති සම්බොජ්ජංග සදහම් දේශනා ඇසුරින් ජයමග රූපවාහිනියේ බක්පුන් පොහෝදා සදහම් විකාශය සමගිනුයි ඔබ ඒකාත්මික වී සිටින්නේ. අපි උදෑසනම උපෝසත ශීලය සමාදන් වෙමින් අප ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්ම දේශනාවට ඒකාත්මික වුණා. ඉන් අනතුරුව අපි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම දේශනාව සමගින් ඒකාත්මික වුණා. අපි දැන් සූදානම් වන්නේ තවත් උතුම් වූ සද්ධර්ම දේශනාවක් සමගින් ඒකාත්මික වන්නටයි. අපි උන්වහන්සේට පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පල්ලිමුල්ලේ සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේව අපි ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ ගෞරවනීය ආරාධනය පූජ්‍යපාද පල්ලිමුල්ලේ සෝරත ස්වාමීන් වහන්සේට මීළඟ සද්ධර්ම දේශනාව අප වෙනුවෙන් කරුණාවෙන් ආරම්භ කරන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අහෝ වතමේ සීලානි අකණ්ඩානි අචිද්දානි අසබලානි අකල්මාසානි බුංජිස්සානි විඤ්ඤුප්පසත්තානි අපරාමට්ටානි සමාධි සංවත්තනිකානි තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වන්ත පිරිස සූදානම් වෙන්නේ අද බක්පුර 15ක් පොහෝ දින සදහම් දේශනා මාලාවේ මේ වේලාවට නියමිත සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අද බක්පුර 15ක් පොහෝ දින ලක්වාසී බෞද්ධ ජනතාවට බොහෝම වැදගත් දවසක්. මේ බක්පුර 15ක් පොහොය දවස ඉතිහාසයේ සඳහන් වෙන විදිහට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් ගත වෙන තැන හරියටම බක්පුර 15ක් පොහෝ දින එළඹි දවසේ මේ ලක්දරණී තලයේ නාගදීපයේදී චූලෝදර මහෝදර කියන ඒ නාග ගෝත්‍රයට අයිති දෙපිරිසක් අතර මැණික් ආසනයක් සඳහා යුද්ධයක් හටගත්තා. ඒ යුද්ධය සංසිඳවන අදහසින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ
එදා නාගදීපයට වැඩම කළා. ඒ නාගදීපයට වැඩම කළේ අද වගේ උතුම් පින්බර පොහොය දවසක බක්පුර 15ක් පොහෝ දිනයක තමයි භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවට වැඩම කළායින් අනතුරුව ඒ චෝලෝදර මහෝදර කියන ඒ නාග ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කරමින් ඔවුන්ගේ සිත්වල පැවති වෛරය සංසිඳෙව්වා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් ඔවුන් ඒ සඳහා පැහැදීමෙන් තුටුපඳුරක් හැටියට ඔවුන් යුද්ධ කරන්න මූලික වෙච්ච ඒ මැණික් පුටුව භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ බොහෝම යහපත් විදිහට ප්‍රතික්ෂේප කරනවා. ඉන් පස්සේ මේ චෝලෝදර මහෝදර කියන මේ නා රජවරු දෙන්නා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඒ යුද්ධය පවත්වන්න තීරණය කරපු භූමියේ රාජායතන චෛත්‍ය කරවලා මේ රාජායතන චෛත්‍යයේ මේ මැණික් පළඟ මේ මැණික් පුටුව තැන්පත් කරලා එදා ඉඳලා වන්දනාමාන කරනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. ඉතින් මේ ඓතිහාසික සිදුවීම් රාශියක් සිදු වුණේ බක්පුර 15ක් පොහොය දවසේ. එතකොට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය දෙවනි වරටත් ලැබුණේ අද වගේ උතුම් පින්බර පොහොය දවසක. ඉතින් අපි බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ කාරණේ අදහාගෙන මේ පින්බර පොහොය පුරාවටම අපි කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කරපු යම් ධර්මයක් වෙත්නම් ඒ හැම වචනයක්ම ඒ හැම ධර්ම කාරණයක්ම දේශනා කළේ අපි වෙනුවෙන්මයි. උන්වහන්සේ යම් මොහොතක් හරි වෙහෙසුණා නම් වෙහෙසුනේ මේ අනන්ත සංසාර සාගරයේ අතරමං වෙලා දුක් විඳින අපි වෙනුවෙන්මයි. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අපට කරන්න පුළුවන් උතුම්ම සත්කාරය උතුම්ම පූජාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල හික්මීම. ප්‍රතිපත්ති ගරුක වෙන තරමටමයි අපි බුදුරජාණන් වහන්සේට උපහාර කළා වෙන්නේ. ඉතින් අන්නේ කාරණාව මේ පින්නතුන්ට පළමුවෙන්ම සිහිපත් කරමින් අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන මාර්තුකාවට අවතීර්ණය වුණොත් අද මේ බක්පුර 15ක් පොහොය දවසේ මාර්තුකාව හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සප්ත බොජ්ජංග ධර්මවල ප්‍රීති සම්බොජ්ජංගයේ පිළිබඳවයි. ඉතින් ඒ පිළිබඳව දේශනා රාශියක් අද දවස පුරාවටම මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතනින් අපට ලැබිලා තියෙන මාර්තුකාව තමයි මේ ප්‍රීති සම්බොජ්ජංගය උපදින්න හේතු වෙන කාරණා අතර ප්‍රීති සම්බොජ්ජංගයට බොහෝ උපකාර පිණිස පවතින ඒ හේතුවක් ඒ වගේම තමයි උපකාරක ධර්මයක් තමයි සීලානුස්සති භාවනාව කියලා කියන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රීති සම්බොජ්ජංගය උපදින්න මේ සීලානුස්සතිය උපකාර වෙන්නේ කොහොමද? ඒක උපකාරක ධර්මයක් විදිහට බලපාන්නේ කොහොමද? ඒ වගේම මේ සීලානුස්සති භාවනාව සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඉතින් පළමුවෙන්ම අපි කල්පනා කරන්නට ඕන පින්වත්නි මේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ මොකක්ද? සමහර විට මේ දේශනාවට සම්බන්ධ වෙන ඇතැම් පිරිස් මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. මේ පිළිබඳව ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා. ධර්ම පුස්තක පරිශීලනය කරලා තියෙනවා. ධර්ම සාකච්ඡා කරලා තියෙනවා වෙන්න පුළුවන්. මේ මොනම ක්‍රමයකින් හරි මේ ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳව යම් අදහසක් ඇති. ඉතින් අපි කෙටියෙන් ඒ පිළිබඳව විස්තර කරගත්තොත් ප්‍රීතිය කියන වචනය මේ පින්නතුන්ට බොහෝම හුරුයි. එතකොට අපි කල්පනා කරන්න ඕන නමුත් මෙතන මේ ප්‍රීතිය සම්බොජ්ජංගයක් වෙන්නේ කොහොමද? සම්බෝධියට උපකාර පිණිස පවතින්නේ මොන වගේ ප්‍රීතියක්ද කියන කාරණේ අපි කල්පනා කරන්නට ඕන. දැන් ප්‍රීතිය කියලා කියපුවාම නොඑක් ආකාරයේ අපිට ප්‍රීතින් හට ගන්නවානේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රීතිය අපට විස්තර කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි සාමිස ප්‍රීතිය, අනිත් එක තමයි නිරාමිස ප්‍රීතිය. මොකක්ද මේ සාමිස ප්‍රීතිය කියලා කියන්නේ? දැන් ප්‍රීතිය කියන වචනේ අර්ථකථනය කරගත්තොත් ප්‍රීතිය කියන්නේ සතුට. සතුට ඒ හිතේ හටගන්න ප්‍රභාස්වර ගතිය, මේක තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට සාමිස ප්‍රීතිය කියලා කියන්නේ කාම වස්තුන් මුල් කරගෙන යම්කිසි කෙනෙකුගේ හිතේ හටගන්න යම් සතුටක්, සැනසීමක්, හිත පිනවන ගතියක් වෙත්නම් ඒකට කියනවා පින්වත්නි සාමිස ප්‍රීතිය කියලා. එතකොට මේ ලෞකික ජීවිතය තුළ බොහෝ අයට තියෙන පින්වත්නි මේ සාමිස ප්‍රීතිය. එතකොට අනිත් ප්‍රීතිය තමයි පින්වත්නි නිරාමිස ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තමන් දියුණු කරගත්ත සීල ගුණයක්, ඒ වගේම තමයි සමතයක්, ඒ වගේම යම් ආකාරයක ප්‍රතිපදාවේ දියුණු අවස්ථාවකදී, මාර්ගඵල අවස්ථාවකදී කෙනෙකුගේ හිතේ හටගන්න යම් ප්‍රීතියක් තියෙනවා නම් ඒකට කියනවා පින්වත්නි නිරාමිස ප්‍රීතිය. සාමිස ප්‍රීතියයි නිරාමිස ප්‍රීතියේ වෙනස තමයි සාමිස ප්‍රීතිය කියන එක තීරණය වෙන්නේ පින්වත්නි ලෝභ දේශ මොහ මුල් කරගෙන. මොකද කාම වස්තුන් නිසා හටගන්න ප්‍රීතිය තුල ලෝභ දේශ මොහ වැඩෙනවා. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. නිරාමිස ප්‍රීතියේ ලෝභ ද්වේෂ මොහ ඇත්තේ නැහැ. එතකොට එතන නිර්ලෝභී, නිර්දෝෂ, ඒ ද්වේෂය රහිත. එතකොට නිරාමිස ප්‍රීතිය තුල තියෙන වෙනස තමයි ලෝභය රහිතයි, ද්වේෂය රහිතයි, මෝහය රහිතයි. අන්න එහෙම හටගන්න ප්‍රීතියක් තමයි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. දැන් එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අප තුල හටගන්න ප්‍රීතිය. අපිට බොහෝ විට මේ ප්‍රීතිය හටගන්නේ කාම වස්තුන් මුල් කරගෙනනේ. ඔන්න අපි දරුවෝ නිසා සතුටු වෙනවා. ඊළඟට යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ගැන හිතලා අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි ස්වාමියා භාර්යාව ගැන හිතලා සතුටු වෙනවා. භාර්යාව ස්වාමියා ගැන හිතලා සතුටු වෙනවා. එතකොට දැන් සමහර අය කල්පනා කරන්නේ නැද්ද Tamanට බොහෝ වස්තුව මිල මුදල් තියෙනවා නම්, ඒ වගේම වතු පිටි ඉඩකඩම් තියෙනවා නම්, ඒ තමන්ගේ ආදායම්, තමන්ගේ දේපල අනිත් අයත් එක්ක සංසන්දනය කරලා අනේ අපි අනිත් අයට වඩා කොච්චර වත්පොහසත්කමකින් ඉන්නවද? මට මෙච්චර ආදායමක් තියෙනවා, මගේ රැකියාව මේ විදිහයි. ඒ වගේම තමයි මට මේ විදිහට ගරු බුහුමන් ලැබෙනවා සමාජයේ. ඒ වගේම මගේ දරුවෝ මේ තත්ත්වවල ඉන්නවා. ඒ වගේම තමයි මගේ රූපය බොහෝම අලංකාරයි. දුටුවන් පැහැදෙන විදිහේ රූපයක් මට තියෙනවා. යනාදී වශයෙන් මේ වගේ කාම වස්තුන් මුල් කරගෙන යම් කිසි කෙනෙකුගේ හිතේ සතුටක් හට ගන්නවා. එතකොට සාමාන්‍ය ජීවිතේ අපිට තියෙන මෙන්න මේ
වගේ බොහෝම පටු සතුටක් නේ පින්නත්නි. ඇයි ඒක පටු සතුටක් කියලා කිව්වේ? මේ පින්නතුන් කල්පනා කරන්න අපි එහෙම කාම වස්තුන් මුල් කරගෙන කොච්චර සතුට වුණත් ඒ සතුට බොහෝම తాවකාලිකයි. දැන් එක මොහොතක ස්වාමියා නිසා සතුටෙන් ඉන්න භාර්යාව සුළු මොහොතකින් ආයෙ දුකටපත් වෙනවා. එක මොහොතක ස්වාමි දියණිය නිසා සතුටෙන් ඉන්න ස්වාමියා සුළු මොහොතකින් මහා විශාල දුකකටපත් වෙනවා. දරුවෝ ගැන සතුටින් ඉන්න දෙමව්පියොත් එහෙමයි. එක වෙලාවකට සතුට වෙනවා, එක වෙලාවකට දුක් වෙනවා. දරුවෝ දෙමව්පියෝ පිළිබඳවත් එහෙමයි. වෙලාවකට සතුට වෙනවා, වෙලාවකට දුක් වෙනවා. ඒ වගේම දේපොළ ඉඩ කඩම් යාන වාහන ගැනත් එහෙමයි. ඒ සතුට බොහෝම తాවකාලිකයි. එතකොට මේ සාමිස ප්‍රීතියේ ස්වභාවය තමයි පින්වත්නි ඒවා ලෝභ දේශ මොහ සහිතයි. ඒ වගේ මේ ප්‍රීතිය බොහෝම తాවකාලිකයි. දැන් මෙහෙම දෙයක් කල්පනා කරන්නටත් ඕන. දැන් මෙහෙම ලෝභ දේශ මොහ නිස්ෘත මේ ප්‍රීතිය නිසා දැන් අපට ප්‍රීතිය හටගන්න එක වෙනම කාරණයක්. එහෙම කාම වස්තුන් මුල් කරගෙන ලෝභ දේශ මොහ වර්ධනය කරගන්න කෙනෙකුට මරණින් මතු බොහෝ විට අපාගාමීව දුක් විඳින්න වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න තෝදේශිතතුමා බොහෝම සතුටින් හිටපු කෙනෙක් තමන්ගේ වත්පොහොසත්කම් පිළිබඳව. හැබැයි දන් දුන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්වත් හරියට ඒ දේවල් පරිභෝග කරේ නැහැ. බොහෝම මසුරුකමින් හැබැයි තමන් ළඟ තියෙන ඒ දීපල ඉඩකඩම් පිළිබඳව බොහෝම තණ්හා සහගතව පරිභෝජනය කළා. ඒ පිළිබඳ සතුටක් තිබ්බා. හැබැයි ඒ తాවකාලික සතුටත් එක්ක දීපල ඉඩකඩම් පිළිබඳව ඇති කරගත් තණ්හාව නිසා තමන්ගේම නිවසේ සුනකෙක් වෙලා උප්පත්ති ලබන්න සිද්ධ වුණා. එතකොට කල්පනා කරලා බලන්න මේ සාමිස ප්‍රීතිය කියන එක පින්වත්නි ආදීනව සහිතයි. බොහෝම දුක් සහිතයි. ඒ වගේම බොහෝම తాවකාලිකයි. ඉතින් අන්න ඒක අපි හොඳට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. එතකොට ඒ කාම වස්තුන් මුල් කරගෙන ඇති කරගන්න ප්‍රීතිය මේ ප්‍රීති සම්බොජ්ජංගයට උපකාර පිණිස පවතින්නේ නැහැ. ප්‍රීති සම්බොජ්ජංගයට උපකාර පිණිස පවතින්නේ නිරාමිස ප්‍රීතියයි. මොකක්ද නිරාමිස ප්‍රීතිය? එතකොට මම මුලිනුත් මේ පින්නතුන්ට සඳහන් කළා නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ තුල පවතින ගුණ හොඳට අර්ථ වශයෙන් දැනගෙන මනසිකාර කරනවා නම් අන්න එයාට උපදිනවා පින්වත්නි ප්‍රීතිය. ඒ බුදු ගුණ පිළිබඳව මනසිකාර කරනකොට බුදුරජාණන් වහන්සේ ගැන උපදින ශ්‍රද්ධාවත් එක්ක උපදින ප්‍රීතියක් තියෙනවා. අන්න එතන පින්වත්නි ලෝභය යටපත්, ද්වේෂය යටපත්, මෝහය යටපත්. ඒ ප්‍රීතිය පින්වත්නි කෙනෙකුට පමන කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි ඒ ප්‍රීතිය කෙනෙකුට සුඛ විපාක සහිතයි. නිරාමිස ප්‍රීතියේ ස්වභාවය තමයි දුක් විපාක ගෙනල්ලා දෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ සාමිස ප්‍රීතියේ දුක් විපාක ගෙනල්ලා දෙන ස්වභාවයක් තියෙනවා. නිරාමිස ප්‍රීතියේ කෙනෙකුට සුඛ විපාක, සැප විපාක ගෙනල්ලා දෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ බුදු ගුණ විතරක් නෙවෙයි, දහම් ගුණ, සංඝ ගුණ, ඒ වගේම තමයි තමන් ආරක්ෂා කරන සීලය, ප්‍රතිපදාව පිළිබඳව මනසිකාර කර කර ඇති කරගන්න ප්‍රීතියත් එක්ක උපදින්නේ නිරාමිස ප්‍රීතිය. එතකොට ඒ වගේම තමයි කෙනෙක් දන් දෙනවා නම් ඒ දන් දීම තුලත් ඒ කෙනාට හට ගන්නවා පින්වත්නි ප්‍රීතිය. එතකොට ඒ ප්‍රීතිය අපි කල්පනා කරන්නට ඕන. හැබැයි මේ ප්‍රීතිය පින්වත්නි හේතු රහිතව හටගන්නේ නැහැ. හේතු සහිතවයි හටගන්නේ. ඒ කියන්නේ බුදු ගුණ පිළිබඳව කරන මානසිකාර්ය, ධර්මයේ පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව, ඒ වගේම තමන්ගේ සීල ගුණය පිළිබඳව යම් ආකාරයකටද මානසිකාර කරන්නේ, මෙනෙහි කරන විදිහට තමයි ඒ කෙනාට ප්‍රීති උපදින්නේ. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රීතිය උපදින්න උපකාර පිණිස පවතින්නේ යෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද? නුවණින් මෙනෙහි කිරීම.
ඒ කියන්නේ යම් ධර්මයක් පිළිබඳව ඥානවන්තව කරන යම් මානසිකාරයක් තියෙනවා නම් ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙන විදිහට කරන යම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් අලෝභ, අද්වේෂ, අමෝහ උපදින විදිහට යම් කරන මානසිකාරයක් තියෙනවා නම් මෙනෙහි කිරීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට අපි විශේෂයෙන්ම මෙතනදී කල්පනා කරන්න ඕන දෙයක් තමයි පින්වත්නි කෙනෙකුගේ ජීවිතය කෙනෙකුගේ හිත ධර්මයට බරකරනද අතිශය වටින ධර්මකාරණයක් තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ සෝතාපට්ටි අංගවලත් පැහැදිලිවම පෙන්නපු කරුණු 4ක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන මේ දෙක බාහිරින් ලැබෙනවා වගේම යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් තමා තුළ උපදවා ගත යුතුයි. එතකොට තමා විසින් උපදවා ගත යුතු කරුණු දෙකක් අතර මේ යෝනිසෝ මනසිකාරය කියන එක පින්වත්නි හරිම ප්‍රධානම කාරණයක්, වැදගත්ම කාරණයක්. මොකද කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා හරියට ඉර උදා වෙන්න පූර්ව නිමිත්ත. ඉර උදා වෙනවා කියලා අපිට දැනගන්න තියෙන පූර්ව නිමිත්ත තමයි අරුණෝද්ගමනය. ඒකට කියනවා අරුණ වැටෙනවා කියලා. අපි දන්නවා අරුණෝද්ගමනය වුණොත් අරුණෝද්ගමනය කියලා කියන්නේ ඉර උදා වෙලා නැහැ. හැබැයි ඉර උදා වේගෙන එනකොට වැටෙන පුංචි ආලෝකයක් තියෙනවා. හැබැයි ඉර පේන්නේ නැහැ. සූර්යයා පේන්නේ නැහැ. හැබැයි ඒ අරුණ වැටුණයින් පස්සේ ඕනම කෙනෙක් දන්නවා ඒ කාන්තෙන් ඉර උදා වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් සම්මා දිට්ඨියට පූර්ව නිමිත්ත තමයි කියවා ඒක. ඒ කියන්නේ කෙනෙකුට යෝනිසෝ මනසිකාරය නිවැරදිව තියෙනවා නම් අන්න යාට ඊළඟට නොවරදීම සම්මා දිට්ඨිය උපදිනවා. එතකොට අර ඒක තමයි සම්මා දිට්ඨියට තියෙන පූර්ව නිමිත්ත යෝනිසෝ මනසිකාරය. එහෙනම් අපි කල්පනා කරමු මේ ප්‍රීති සම්බොජ්ජංගය ඉපදීම පිණිස අපිට උපකාරව පවතින ධර්මයක් තමයි සීලානුස්සති භාවනාව කියලා කියන්නේ. එහෙනම් මේ निराமிස ප්‍රීති උපදවා ගැනීම පිණිස කොහොමද මේ සීලානුස්සති භාවනාව අපේ චිත්තසංතානය තුළ දියුණු කරන්නේ කියන කාරණේ පිළිබඳව අපි කාල වේලාවට අනුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සීලානුස්සති භාවනාව කියලා කියන්නේ තමන් ආරක්ෂා කරන සීලය පිළිබඳව නුවණින් කරන මානසිකාරයට තමයි සීලානුස්සති භාවනාව කියලා කියන්නේ. එතකොට මේ සීලානුස්සති භාවනාව කරන කෙනෙකුට පළමුවෙන්ම තියෙන්නට ඕන සුදුසුකම තමයි පින්වත්නි පිරිසිදු සීලයකින් යුක්ත වීම. ඉතින් මෙන්න මේ කාරණේ කියපුවාම ඇතම් පුද්ගලයින්ට කුකුස් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ සැක සහිත තැන් ඇති වෙන්නට පුළුවන් මේ කියන කාරණයක් එක්කම පිරිසිදු සීලයක් තියෙන්නට ඕන කියන කාරණයක් එක්ක මගේ සීලය පිරිසිදුයිද කියලා කෙනෙකුට අදහසක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ පින්නතුන්ට කියන්නට ඕන දේ තමයි මේ ශාසනයේ පින්වත්නි පරම නිෂ්ඨාව චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒ කියන්නේ නිවන අවබෝධ කිරීමමයි. එතකොට මේ නිවන අවබෝධ කරන්නට යන ගමනේ අපි පූර්ණණය කරගන්නට ඕන එක අවස්ථාවක් තමයි සීලය කියලා කියන්නේ. එතකොට සීලය කියලා කියන්නේ මේ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. හැබැයි පූර්ව භාග ප්‍රතිපදාව තුල අපි සම්පූර්ණ කරන්නට ඕන එක අංගයක්, එක කොටසක් තමයි සීලය කියලා කියන්නේ. ඒක පාදමක් තමයි සීලය කියලා කියන්නේ. මොකද සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවම අපේ තුල දියුණු වෙන්නට ඕන. එතකොට එතනදී කෙනෙකුට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් සීලය. එතකොට මේ මෙතනදී කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් ගැටලුවක් තමයි තමන්ගේ අතීතාවර්ජනාවක් සිදු කරනකොට යම් යම් අවස්ථාවල තමන්ගේ ශික්ෂාපදයන්ගේ
යම් ඛණ්ඩනයක් ඒ වගේම යම් පළුදු වීමක් යම් අපිරිසිදු වීමක් වෙලා තිබුණොත් ඒ කෙනාට කුකුස් හට ගන්නවා. මගේ සීලය පිරිසිදු නෑ නේද? මගේ සීලය අපිරිසිදුයි කියලා කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ආචාර්යයන් වහන්සේලා ධර්මයේ පෙන්නනවා කෙනෙකුට මේ සීලානුස්සති භාවනාව කරන්න පැයකට දෙකකට කලින් සමාදන් වුණා නම් ඒ සීලයත් ප්‍රමාණවත්. හැබැයි කෙනෙකුට පුළුවන් නම් බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ එකදු ශික්ෂා පදයකටවත් හානි නොකරගෙන ඒ සීලය ආරක්ෂා කරගන්න අන්න ඒක බොහෝම ප්‍රබලයි කෙනවා එයාට සීලානුස්සති භාවනාව සිද්ධ කරන්න. හැබැයි වරදවා ගන්නට එපා. මේක නිදහසට කාරණාවක් කරගන්නටත් එපා. එහෙනම් මේ භාවනාව කරන්න විනාඩි 5කට 10කට කලින් මම හොඳට සමාදන් වෙලා මේ භාවනාව කරනවා කියන අදහස නෙමෙයි. පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුට ශික්ෂාපදයක් ඛණ්ඩණය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ආචාර්යයන් වහන්සේලා බොහෝම සාධාරණව ධර්මයේ විස්තර කරනවා. මොකද ධර්මයේ පෙන්නනවා පින්වත්නි රහතන් වහන්සේලාගේ අතින් පවා සුළු සුළු ඇවත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක මේ විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේලා විස්තර කරනවා. එතකොට පුහුදුන් භූමිය තුල ඉන්න අය අතින් ශික්ෂාපද ඛණ්ඩණය වෙන එක ගැන ආය අහන්න දෙයක් නැහැ. හැබැයි මේ කාරණේ වරදවා ගන්නට එපා. රහතන් වහන්සේලාගේ සීලය පරිපූර්ණයි. එතනදී සුළු ඇවත් කියලා කියන්නේ ඒ දේවල් මහා සාවද්‍ය වැරදි නෙමෙයි. එතකොට දැන් සාමාන්‍යයෙන් යම් ආකාරයකට මේ පින්නතුන් දන්නවා භික්ෂුන් වහන්සේලාට කෝටියක් සංවර සීලය තියෙනවා. උපසම්පදා සීලයේදී ශික්ෂාපද 227ක්. එතකොට ඒ ශික්ෂාවල තියෙනවා පින්වත්නි බොහෝම අනුකුඩා ශික්ෂාපද. එතකොට ඒ දේවල් ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ අතින් යම් යම් ආකාරයේ ශික්ෂාපද ඛණ්ඩණය වීම සිද්ධ වෙනවා. එතකොට අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ ඇවත වැඩිහිටි භික්ෂුවක් සමග ආරෝචනය කරලා නැවත ආයති සංවරේ පිහිටන්නට කියලා. එතකොට අපි උනත් ඒ කියන්නේ මේ ගිහි පිරිස උනත් කල්පනා කරන්නට ඕන තමන්ට රකින්න තියෙන නිත්‍ය සීලේ පංච සීලය කඩ නොකර ආරක්ෂා කරන්න තමන් අදිස්ථාන කරගන්නට ඕන. හැබැයි යම් හේකින් ඛණ්ඩණය වුණොත් තමන් නැවත ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත පංචශීලයේ අදිෂ්ඨානයෙන් යුක්තව සමාදන් වෙලා මම දිවි හිමියෙන් මේ පංචශීලය ඉක්මවන්නේ නැහැ කියලා නැවත ආයතින් සංවරේ පිහිටන්නට ඕන. එතකොට ආචාර්යයන් වහන්සේලා විස්තර කරනවා තමන් ආරක්ෂා කරන ගිහි කෙනෙක් ආරක්ෂා කරන පංචශීලය ඊළඟට ආජීව අට්ටමක සීලය අට්ඨාංග උපෝසත සීලය නවාංග උපෝසත සීලය ගහට්ට දස සීලය කියන මෙන්න මේ ඕනම ශික්ෂා පද සමාදානයක් තුල ඒ කෙනාට සීලානුස්සති භාවනාව කරන්න පුළුවන්. එතකොට පැවිදි පක්ෂයට නම් සාමණේර දස සීලය ඒ වගේම උපසම්පදා සීලය කියන මෙන්න මේ සීලය තමන්ගේ සීලානුස්සති භාවනාවට උපකාර කරගන්නට පුළුවන්. එතකොට දැන් අපි අද දවසේ මේ පින්නතුන්ට සාකච්ඡා කරනවා අපි විශේෂයෙන්ම අද දවසේ පෙහෙවස් සමාදන් වෙච්ච පිරිස මේ දේශනා මාලාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර විට උපෝසත සීලයකට සමාදන් නොකලත් ඇතැම් පිරිස් මේ දේශනාව ශ්‍රවණය කරනවා වෙන්නට පුළුවන්. එතකොට කල්පනා කරන්නට ඕනේ තමන් ආරක්ෂා කරන මේ වෙනකොට තමන් සමාදන් වෙච්ච යම් සීලයක් තියෙනවා නම් අන්න ඒ සීලය තමන්ට ප්‍රමාණවත්. එතකොට අද දවසේ හරි ඊයේ දවසේ හරි සතියකට කලින් හරි මාසයකට කලින් හරි තමන් සීලයක් සමාදන් වෙලා මගේ අතින් මේ සීලයට paluddක් උනේ නැහැ කියලා තමන්ට අදහසක් තියෙනවා නම් තමන් හොඳටම දන්නවා නම් අන්නේ සීලය බොහොම ප්‍රමාණවත්. එතකොට අපි හිතමු කෙනෙක්ගේ තුල
අද දවස පුරාවට සමාදන් වෙච්ච සීලයට මේ වෙනකොට හානියක් වෙලා නැත්නම් ඒකත් ප්‍රමාණවත්. එහෙනම් දවස් 2-3කට කලින් සමාදන් වුණ සීලය කැඩලා නැත්නම් සතියකට කලින් සමාදන් වෙච්ච සීලය paludu වෙලා නැත්නම් මාසයකට කලින් paludu වෙච්ච සීලය paludu වෙලා නැත්නම් අවුරුද්දක් පුරාවට යම් කෙනෙක්ගේ අතින් සීලයක් paludu වෙලා නැත්නම් එතනින් එහාට විශාල කාලයක් පුරාවට Tamanට සිහිය තියෙනවා නම් මගේ අතින් මේ එකදු ශික්ෂාපදයකටවත් හානි වෙලා නැහැ කියලා අන්න ඒ තරමට Tamanට බොහෝම උපකාර පිණිස පවතිනවා මේ සීලානුස්සති භාවනාව සිද්ධ කරන්න. එතකොට කොහොමද අපි මේ සීලානුස්සති භාවනාව කරන්නේ? එහෙනම් ඔන්න මූලිකවම අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද? තමන් සමාදන් වුණ සීලය පිරිසිදුව තියෙන්නට ඕන. ඒ කියන්නේ ඛණ්ඩනය නොවුණු සීලයක් තමන්ගේ තුල තියෙන්නට ඕන. එහෙනම් ඒක ආචාර්යයන් වහන්සේලා අපිට අවසර දෙනවා මොහොතකට කලින් මේ සුළු මොහොතකට කලින් සමාදන් වුණ සීලය පිළිබඳව උනත් කෙනෙකුට සීලානුස්සති භාවනාව කරන්න පුළුවන්. එහෙනම් එතනින් එහාට දවසක්, දවස් දෙකක්, දවස් 3කට ඉහත සමාදන් වෙච්ච සීලයක් පිරිසිදුයි නම් ඒ සීලය පිළිබඳවත් අපට සීලානුස්සති භාවනාව සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් අද උපෝසත සීලේ සමාදන් වෙච්ච පිරිස තමන් සමාදන් වුණ උපෝසත සීලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. අපිරිසිදු නොවුණු ඒ පංචශීලයේ පිළිබඳව මානසිකාර කරන්නට ඕන. කොහොමද එහෙම මානසිකාර කරන්නේ? ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සීලය පිළිබඳව මෙනෙහි කරන්න ඕන ආකාර 8ක්. අහෝවත මේ සීලානි අකණ්ඩානි අචිද්දානි අසබලානි අකල්මාසානි බුංජිස්සානි විඤ්ඤුප්පසත්තානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි කියන මෙන්න මේ ක්‍රම 8ට අනුව තමන්ගේ සීලය ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒ කියන්නේ කොහොමද? දැන් අපි හැමෝගෙම පහසුව පිණිස අපේ උදාහරණයක් විදිහට ගමු. පංචශීලයේ සමාදන් වෙච්ච කෙනෙක්. අපි හිතමු සතියකට කලින් යම්කිසි කෙනෙක් පංචශීලයේ සමාදන් වුණා. මේ සතිය පුරාවටම එයා මේ පංචශීලය ආරක්ෂා කරගත්තා. එයා තමන් සමාදන් වුණේ පංචශීලයේ පිළිබඳව මෙනෙහි කරනවා මම සමාදන් වුණ මේ සීලය අඛණ්ඩයි. අඛණ්ඩයි කියලා කියන්නේ මොකක්ද? ඒ කෙනා ඒ සීලය පිළිබඳවම මෙනෙහි කරනවා මගේ සීලය හරියට මේ මුල ශික්ෂාපදත් අග ශික්ෂාපදත් කැඩිලා නැහැ කියලා ඒ කෙනා කල්පනා කරනවා. එතකොට ඒක කියනවා කොහොමද? උදාහරණයක් දෙනවා. හරියට වස්ත්‍රයක් තියෙනවා. හතරස් වස්ත්‍රයක් තියෙනවා. මේ වස්ත්‍රයේ අලංකාරය රැඳෙන්නේ ඒ වස්ත්‍රයේ කොන් ඉරිලා තිබ්බේ නැත්තම්. හැබැයි මේ වස්ත්‍රයේ හතර පැත්තෙන් කොන් වලින් ඉරිලා තියෙනවා නම් ඒ වස්ත්‍රය ප්‍රයෝජන රහිතයි. ඒ කියන්නේ ඒ වස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද ඒ වස්ත්‍රය ඉරිලා. ඒක සම්පූර්ණ වස්ත්‍රයක් නෙමෙයි. හැබැයි යම් වස්ත්‍රයක් තියෙනවා නම් ඒ වස්ත්‍රයේ කොන් වලින් ඉරිලා බිඳිලා නැත්තම්, paludu වෙලා නැත්තම් ආන් ඒ වස්ත්‍රය ප්‍රයෝජන සහිතයි. ඒ වස්ත්‍රය ප්‍රයෝජන සහිතයි වගේම තමයි බොහොම ලස්සනයි, අලංකාරයි. එතකොට අන්න කෙනෙක් කල්පනා කරනවා Taman සමාදන් වෙච්ච දැන් සමහරක් අය ඉන්නවා සමාදන් වුණ පංචශීලයේ තුල පළවෙනි ශික්ෂාපදයට කඩාගෙන අවසාන ශික්ෂාපදයට කඩාගෙන මැද ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා. ඉතින් මේ මැද ශික්ෂාපද හරි ආරක්ෂා කරගන්න එක වටිනවා. හැබැයි ඒ සීලය සම්පූර්ණ නැහැ. ඇයි? මොකද මුල ශික්ෂාපදයට khණ්ඩණය වෙලා අග ශික්ෂාපදයට khණ්ඩණය වෙලා. එතකොට එහෙම සීලයට කියනවා ඛණ්ඩ සීලය කියලා. එතකොට කෙනෙක් කල්පනා කරන්න ඕනේ මම සමාදන් වුණ සීලය මුල ශික්ෂාපද හානි වෙලත් නැත්නම් අග ශික්ෂාපද හානි වෙලත් නැත්නම් ඒ සීලය අඛණ්ඩ සීලයක්. අන්න ඒ සීලය අඛණ්ඩ සීලයක් කියලා ඒ කෙනා මෙනෙහි කරනකොට අන්න යාට ඒ සීලේ පිළිබඳව යම් ආකාරයක ප්‍රීතියක් හට ගන්නවා. ඊළඟට දෙවෙනියට කල්පනා කරන්න කිව්වා මගේ මේ සීලය අචිද්ද සීලයක්. අචිද්ද සීලය කියලා කියන්නේ මැද සිදුරු වුණ වස්ත්‍රයක් වගේ නැතුව සම්පූර්ණ වස්ත්‍රයක් තියෙනවා නම් ඒ වස්ත්‍රයේ ප්‍රයෝජන සහිතයි. ඒ වගේ මේ වස්ත්‍රය හරි ලස්සනයි.
ආන් ඒ වගේ සමහර අය ඉන්නවා කොහොමද තමන් දැන් හිතන්න වස්ත්‍රයක් තියෙන ඒ වස්ත්‍රයේ කොන් හතර හොඳට තියෙනවා. හැබැයි ඒ වස්ත්‍රයේ මැද හරියටම හිලක් තියෙනවා. සිදුරක් තියෙනවා. ආන් ඒකට කියනවා චිද්දයි. එතකොට ආන් ඒ වගේ යම් කිසි කෙනෙක් මුල ශික්ෂාපදයි අග ශික්ෂාපදයි ආරක්ෂා කරගන්නවා. හැබැයි මැද ශික්ෂාපද ඛණ්ඩනය කරගන්නවා. දැන් අපි හිතමු ප්‍රාණඝාත කරන්නේ අදාන කරන්නේ හැබැයි කාම මිත්‍යාචාරය කරනවා. බොරු කියන්නේ නැහැ, රහමෙර පාවිච්චි කරන්නේ නැහැ. සමහර විට ප්‍රාණඝාත කරන්නේ අදත්තාදාන කරනවා, කාම මිත්‍යාචාර කරන්නේ බොරු කියන්නේ රහමෙර පාවිච්චි කරන්නේ. මේ වගේ අර මැද ශික්ෂාපදයක් ඛණ්ඩනය කරනවා, අග ශික්ෂාපද ඛණ්ඩනය කරන්නේ. හැබැයි ඒ සීලය සම්පූර්ණ සීලයක් නෙමෙයි. ඒකට කියනවා චිද්ද සීලය කියලා. එතකොට වස්ත්‍රයක් තියෙනවා, ඒ වස්ත්‍රයේ මැද සිදුරුත් නැහැ, වටේ සිදුරුත් නැහැ. අන්නේ ඒ සීලයට කියනවා අචිද්ද සීලය කියලා. එතකොට මැද සිදුරු නැහැ වගේ කෙනෙකුගේ ශික්ෂාපද මැද ශික්ෂාපදත් බිඳිලා නැත්නම් ඒ සීලය අචිද්ද සීලයක්. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ඒකේනා කල්පනා කරනවා අසබල සීලයක් වෙන්න ඕන. අසබල සීලයක් කියලා කියන්නේ දැන් සමහර අයගේ සීලය පින්වත්නි සබලයි. සබලයි කියලා කියන්නේ ඒකට උදාහරණයක් දෙනවා. පිටේ කුසේ හෝ දිග ඒ වගේම තමයි රවුම් ආදී සටහන් නැති කළු රතු ආදී විසභාග වර්ණයන්ගෙන් යුත් ඒ හමක් උරුම කරගත් ගව දෙනක් ඉන්නවා නම් ආන් ඒ වගේ ඒ කියන්නේ යම් දැන් ගවයෙක් ඉන්නවා, ඒ ගවයාගේ හැමේ රතු පාට, කළු පාට, සුදු පාට මේ වගේ නොයෙක් වර්ණයෙන් යුතු, ඒ වගේම නොයෙක් හැඩයෙන් යුතු රවුම් දීර්ඝ විදිහේ සටහන් මේ ගවයාගේ මුළු ඇඟ හැම තැනම තිබුණොත් එහෙම යම් ආකාරයකටද ඒ ගවයාගේ හැම අවලස්සනයි, ඒ වගේම තමයි ඒ ගවයාව අප්‍රියයි. ආන් ඒ වගේ සමහර අයගේ ශික්ෂාපද මුල ඉඳලා අගටම යනකම් ඒ ශික්ෂාපද ඛණ්ඩනය වෙලා. ඒ කියන්නේ ප්‍රාණඝාතත් කරනවා, අදත්තාදානත් කරනවා, කාමමිත්‍යාචාරයත් කරනවා, බොරුත් කියනවා, රහමෙරත් පාවිච්චි කරනවා. පංච සීලේම ඛණ්ඩනය කරනවා. එතකොට අන්න එහෙම සීලයක් නම් ඒ සීලේ ප්‍රයෝජන රහිතයි. එහෙම සීලයකට කිව්වා සබලයි. එතකොට අසබල කියලා කියන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් සීලය ආරක්ෂා කර ගන්නවා නම් මුල ඉඳලා ඒ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාරය, බොරුව, රහමෙර මේ කිසිම දෙයක් ඉක්මවන්නේ නැත්තම් මේ ශික්ෂාපද පහම හොඳට ආරක්ෂා කර ගන්නවා නම් ඒ සීලයට කිව්වා අසබල සීලයක් කියලා. ඊළඟට හතරවෙනි කාරණේ කිව්වා අකල්මාස සීලය. අකල්මාස සීලය කියලා කියන්නේ ඒකට උදාහරණයක් දෙනවා. ඔන්න එක ගවයෙක් ඉන්නවා, මේ ගවයාගේ හැමේ තනින් තන තිත් ආකාරයට සටහන් මතුවලා තියෙනවා. එතකොට ආන් ඒ වගේ සමහර අයගේ සීලය කොහොමද? ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තාදාන කරනවා. කාමමිත්‍යාචාරය කරන්නේ නැහැ, බොරු කියනවා. ඊළඟට රහමෙර පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට තනින් තන අතරින් අතර ශික්ෂාපද ඛණ්ඩනය වෙනවා. අතරින් අතර ශික්ෂාපද ආරක්ෂා කරනවා. එකක් කර එකක් ඛණ්ඩනය කරනවා. අන්න එහෙම සීලයට කිව්වා මොකක්ද? කල්මාස සීලයක්. එහෙම නොකරන සීලයට කිව්වා අකල්මාස සීලයක් කියලා. ඒ කියන්නේ එහෙම තනින් තනවත් ශික්ෂාපද ඛණ්ඩනය නොකොට ආරක්ෂා කරන සීලයට කිව්වා අකල්මාස සීලය. එතකොට ඔන්න දැන් අපි හතරක් ගැන කතා කළා. අඛණ්ඩ සීලය, අචිද්ද සීලය, ඒ වගේම තමයි අසබල සීලය, අකල්මාස සීලය. අඛණ්ඩ, අචිද්ද, අසබල, අකල්මාස කියන මෙන්න මේ හතර වගේම ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුංජිස්ස සීලයක් බවට පත් වෙන්න ඕන. මොකද්ද මේ බුංජිස්ස සීලය කියලා කියන්නේ? බුංජිස්ස සීලය කියලා කියන්නේ පින්වත්නි කෙනෙක් ආරක්ෂා කරන සීලය තෘෂ්ණා දාසත්වයෙන් මිදී ඒ සීලය ආරක්ෂා කරන්නට ඕන. ඒ කියන්නේ සමහර අය බොහෝම සිල්වත්. ඒ අය සිල්වත් වෙන්නේ යම් යම් ආකාරයේ අදහස් අරමුණු පෙරටු කරගෙන.
දැන් විශේෂයෙන් මේක අවස්ථාවකදී විසාකා මහෝපාසිකාව ජේතවනාරාමයට එක්තරා පොහොයක් දවසක ජේතවනාරාමයට ගිහපු වෙලාවේ විසාකා මහෝපාසිකාව එතන ඉන්න යම් යම් වයස් මට්ටමේ කාන්තාවන් ළඟට ගිහිල්ලා අහනවා ඔබ මේ උපෝසතේ සමාදන් වෙන්නේ මොන අදහසින්ද? එතකොට බාල අවදියේ ඉන්න, ඒ කියන්නේ ළමා අවදියේ ඉන්න ගැහැණු දරුවෙක් උත්තර දෙනවා මම මේ සීලය ආරක්ෂා කරන්නේ මගේ රූපේ අලංකාරවත් වීම පිණිස. ඊට පස්සේ ඊට වඩා ටිකක් වැඩි වියටපත් වෙච්ච කාන්තාවක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ මේ සීලය ආරක්ෂා කරන්නේ කුමක් සඳහාද? එතකොට කියනවා මම යහපත් ස්වාමියෙක් ප්‍රාර්ථනා කරමින්, මම තාම විවාහ වෙලා නැහැ, යහපත් ස්වාමියෙක් ප්‍රාර්ථනා කරමින් මම මේ සීලය ආරක්ෂා කරනවා. ඊළඟට ඊටත් වඩා ටිකක් ඒ කියන්නේ විවාහ භාවයට පත්තුණු මට්ටමේ ඉන්න ස්ත්‍රියක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ සීලය සමාදන් වෙන්නේ කුමක් අරබයාද, කුමක් අරමුණු කොටගෙනද? එතකොට ඒ කාන්තාව උත්තර දෙනවා මම යහපත් දරූපතක් බලාපොරොත්තුවෙන් මම මේ සීලය ආරක්ෂා කරනවා. ඊළඟට මැදි වයසේ ඉන්න කාන්තාවක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ මේ සීලය ආරක්ෂා කරන්නේ කුමක් සඳහාද? එතකොට කියනවා මම මේ සීලය ආරක්ෂා කරන්නේ මරණින් මතු ස්වර්ගගාමී වීම පිණිස මේ සීලය ආරක්ෂා කරනවා. ඉතින් ඒ වගේම තමයි තවත් එක කාන්තාවක් ළඟට ගිහිල්ලා අහනකොට බොහොම වයසට ගියපු ජීවිතයේ අවසාන භාගයේ ඉන්න කාන්තාවක්ගෙන් විමසනකොට කියනවා මම මේ සීලේ සමාදන් වෙන්නේ මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, නිවන අවබෝධ කිරීම පිණිස මම මේ සීල ප්‍රතිපදාවේ හික්මෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට විශාකා මහෝපාසිකාව ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය සැලකලායින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විශාකාවනි කෙනෙක් සීලයක් ආරක්ෂා කළ යුත්තේ තෘෂ්ණා දාසත්වයෙන් මිදීම පිණිසයි. එතකොට කෙනෙක්ගේ තුල ලෞකික ආශාවක් තියෙනවා නම්, ලෞකික අරමුණක් මුල් කරගෙන ඒ කියන්නේ තෘෂ්ණා සහගතව ග්‍රහණය කරගෙන යම් සීලයක් ආරක්ෂා කරනවා නම් ඒ සීලය පිරිසිදු සීලයක් නෙවෙයි කියනවා. එතකොට අන්න අපි කල්පනා කරන්න ඕන එහෙම සීලයක් නම් අපි ආරක්ෂා කරන්නේ ඒ සීලය ජිස්ස සීලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තෘෂ්ණා සහගතව නම්, ඒ කියන්නේ මම මෙච්චර සිල්වත්, මට කරදර වෙන්නට එපා, මට මේ ජීවිතය තුළ අතුරුාන්තරාවක් වෙන්න එපා, මට අසවල් දේ ලැබෙන්න ඕන, යන තැන මට ගරු බුහුමන් ලැබෙන්න ඕන කියලා අනාදි වශයෙන් ලාමක ප්‍රාර්ථනාවන් තියෙනවා නම් ඒ සීලය ජිස්සයි. එතකොට බුංජිස්ස කියලා කියන්නේ මොකක්ද? කෙනෙක් සිල්වත් වීම තුළ කිසිම දෙයක් ලාභ අපේක්ෂාවක් නැත්තම්, කිසිම දෙයක ප්‍රාර්ථනාවක් නැත්තම් අන්නේ සීලය බුංජිස්ස සීලයක් බවට පත් වෙනවා. ඊළඟට 6 වෙනි කාරණේ දැන් අපි මේ සාකච්ඡා කරන්නේ අකණ්ඩ, අචිද්ද, අසබල, අකල්මාස, බුංජිස්ස කියන මෙන්න මේ කතා කරපු දේවල් තමන් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒ කියන්නේ තමන් ආරක්ෂා කරපු ඒ සීලය තුළ මගේ සීලය අකණ්ඩයිද? ඔන්නෝම මානසිකාර කරනවා. එතකොට හොඳට මෙනෙහි කරනවා නෑ මෙච්චර කාලයක් වෙනවා මම මේ සීලය සමාදන් වෙලා, එහෙනම් මගේ සීලේ මේ මුල් ශික්ෂාපදත් අග ශික්ෂාපදත් ඛණ්ඩණය වෙලා නෑ. එහෙනම් මගේ සීලය අකණ්ඩයි. එතකොට මගේ සීලය අචිද්දයිද? ඒ කියන්නේ මගේ සීලය තුල මැද ශික්ෂාපදවලට හානි වෙලා තියෙනවද කියලා තමන් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඉතින් සුදුසු භූමියක් තෝරගෙන භාවනා ඉරියව්වෙන් ඉඳගෙන S2 පියාගෙන මේ විදියට හොඳට තමන් නිසල්මනේ ඉඳගෙන මානසිකාර කරනවා. එතකොට ඒ වගේම තමයි අසබල, මගේ සීලය පිළිවෙලින් ශික්ෂාපද ඛණ්ඩණය වෙලා තියෙනවද? අන්න එහෙම නැත්තම් මගේ සීලය අසබල සීලයක්. ඒ වගේම තමයි මම සමාදන් වුණ ශික්ෂාපද අතරින් අතර ඛණ්ඩණය වෙලා තියෙනවද? එහෙම ඛණ්ඩණය වෙලා නැත්තම් මගේ සීලය අකල්මාස සීලයක්. එතකොට මගේ සීලය මම ආරක්ෂා කරපු කාලය තුරාවට මම යම් ආකාරයකට ලාභ අපේක්ෂාවක් කරලා තියෙනවද? මම මෙසේ වේවා කියලා තෘෂ්ණා සහගතව ප්‍රාර්ථනාවන් කරලා තියෙනවද කියලා කල්පනා කරන්න ඕන. එහෙම නැත්තම් ඒ සීලය බුද්ධිස්ස සීලයක්. ඊළඟට 6 වෙනි කාරණය දේශනා කරනවා විඤ්ඤුප්පසත්ත සීලයක් බවට පත් වෙන්න ඕන. මේ සීලය
විඤ්ඤුප්පසත්ත සීලයක්. දැන් එතකොට අපි දන්නවා පංච සීලය, ආජීවට්ටමක සීලය, ඒ වගේම තමයි උපෝසත අට සීලය, නවාංග උපෝසත සීලය, ගහට්ට දස සීලය කියලා කියන්නේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් වර්ණනා කරපු උතුම් ප්‍රතිපදාවක්. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මේ ලෝකයට පහළ වුණු ශ්‍රේෂ්ඨ සියලුම ශාස්ත්‍රුන් වහන්සේලා සීලය විනය කියන කාරණය පින්වත්නි ගරු කොට සලකනවා. ඒක ඒ නුවණ ඥානවන්ත සත්පුරුෂයන් විසින් වර්ණනා කරන ප්‍රතිපදාවක් තමයි සීලය කියලා කියන්නේ. එතකොට මේකෙදි මට හොඳ නිදර්ශනයක් සිහිපත් වෙනවා. ඔය එක අවස්ථාවකදී දැන් බුදුරජාණන් වහන්සේ පංචශීලයට මොන තරම්නම් ගෞරව කරාද කියනවා නම් ඔය එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වස් කාල සීමාවකදී තීරණය කරනවා මම මේ වස්තුම් මාසය තුල පාරිලෙය වනයේට වඩිනවා. මම පාරිලෙය වනයේට වඩිනවා මේ වස් කාල සීමාව තුල ජේතවනාරාමේ වැඩ ඉන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ තීරණයක් ගන්නවා. එතකොට මේ තීරණය දැනගන්නවා බිම්බිසාර මහරජතුමා, අනේ පිඬිසිටුතුමා, විශාකා මහෝපාසිකාව මේ වගේ ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් මේ කාරණේ දැනගෙන ශෝකයටපත් වෙනවා. ඇයි ශෝකයටපත් වෙන්නේ? ඒ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ නිතර නිතර දකින්න ආස කරපු පිරිසක්, ශ්‍රද්ධාවන්ත පිරිසක්. යම් හේකින් බුදුරජාණන් වහන්සේ මේ වස් කාල සීමාවේ පාරිලේ වනයේට වැඩියොත් අපිට භාග්‍යතුන් වහන්සේ දැක බලාගෙන ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන්නේ, වන්දනා කරගන්න වෙන්නේ කියලා ශෝකයක් හටගත්තා. එතකොට අනේ පිඬිසිටුතුමා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට බොහෝම අප උපස්ථාන කරපු දායකයෙක්. බිම්බිසාර මහරජතුමා කියලා කියන්නේ මේ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව කරපු කෙනා. විශාකා මහෝපාසිකාව කියලා කියන්නේත් එහෙමයි. එතකොට මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන අනේ ස්වාමීනි අපි වෙනුවෙන් මේ වස්තුම් මාසේ ජේතවනාරාමේ වැඩ ඉන්න. හැබැයි මොන තරම් ප්‍රබල දායකයෝ වුණත් බුදුරජාණන් වහන්සේ නැවතුනේ නැහැ. ඉතින් අනේ පිඬිසිටුතුමා බොහොම ශෝකයෙන් ඉන්නවා. එතකොට මේක දැක්කා පුන්නා කියලා මේ අනේ පිඬිසිටුතුමාගේ නිවසේ සේවය කරන දාසියක්. සිටුතුමනි ඔබ ඇයි දුකෙන්? එතකොට කියනවා පුන්නාවනි භාග්‍යතුන් වහන්සේ පාරිලේ වනයේට වඩින්න ලෑස්ති. ඉතින් උන්වහන්සේ වැඩියොත් මට උන්වහන්සේ නිසා ප්‍රීතිය උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. මට උන්වහන්සේ බැහැ දක ගන්න පුළුවන් කමක් නැහැ. වන්දනාමාන කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් උන්වහන්සේට කොච්චර ආරාධනා කළත් උන්වහන්සේ නවතින්නේ නැහැ. එතකොට මේ පුන්නා වහනවා හොඳයි සිටුතුමනි මම නතර කරලා දුන්නොත් ඉතින් ඔබ දැන් මේ ශාසනයේ අග්‍රම දායකයෙක් වෙච්ච මට බුදුරජාණන් වහන්සේ නතර කරගන්න බැරි වුණා නම් අනේ මේ වැරහැලි අඳින දාසිය ඔබ කොහොමද භාග්‍යතුන් වහන්සේ නතර කරන්නේ? හොඳයි සිටුතුමනි මම නතර කළොත් එහෙම වුණොත් ඔබ දිවි හිමියෙන් දාසභාවයෙන් නිදහස් කිව්වා. ඉතින් මේ පුන්නාව හොඳයි එහෙනම් කියලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පසකින් ඉඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පාරිලේ වනයේට මේ වස්තුම් මාසය තුල වඩින්න එපා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා පුන්නාව මම වස්තුම් මාසේ පාරිලේ වනයේට නොවැඩියොත් ඔබට ලැබෙන ලාභය මොකක්ද? ස්වාමීනි මට ලාභ දෙකක් ලැබෙනවා. එකක් තමයි මම ජීවිත කාලෙම දාසභාවයෙන් නිදහස් වෙනවා. ඒ වගේම ස්වාමීනි මම දිවි හිමියෙන් පංචශීලය ආරක්ෂා කරනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුන්නාවනි ඔබගේ පළවෙනි ආනිසංසයෙන් මට වැඩක් නැහැ. ඔබ දාසභාවයෙන් නිදහස් වීම කියන කාරණේ මට වැදගත් නැහැ. හැබැයි පුන්නාවනි නුඹ දිවි හිමියෙන් පංචශීලය ආරක්ෂා කරනවා නම් මම මේ වස්තුම් මාසයේ මේ පාරිලේ වනයේට නොවැඩ මේ ස්ථානයේම වස්වසා වැඩ සිටිනවායි කිව්වා. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේට අර කොච්චර අප උපස්ථාන කරපු උපකාර කරපු ඒ දායකයන්ගේ ඒ ආරාධනාවට වඩා භාග්‍යතුන් වහන්සේගේ හිත වෙනස් වුණේ කොතෙන්ද? සීලයට තිබ්බ ගෞරවය නිසා. එහෙනම් ඒ නිදර්ශනයෙන් අපට බොහෝම ප්‍රමාණවත් විඤ්ඤුපසත්ත සීලයක් කියන එක තේරුම් ගන්න මේ පංචශීලය කියලා කියන්නේ. එතකොට පංචශීලයට එච්චර භාග්‍යතුන් වහන්සේ ගරු කළා නම්, එච්චර භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළා නම්, එක ශික්ෂාපදයක් හරි අපි තවත් වැඩිපුර රකින්නවා නම්, ඒ කියන්නේ ආජීවට්ටමක සීලය, උපෝසත සීලය, ගහට්ට දස සීලය ආරක්ෂා කර ගන්නවා නම්
භාග්‍යතුන් වහන්සේ කාන්තේම වර්ණනා කරනවා. එහෙනම් මේ අපි ආරක්ෂා කරන සීලය විඤ්ඤුප්පසත්ත සීලයක්. හත්වෙනි එක තමයි අපරාමට්ට සීලයක් බවට පත් වෙන්න ඕන. අපරාමට්ට සීලයක් කියලා කියන්නේ මොකක්ද? ඒ සීලය තෘෂ්ණා දෘෂ්ටීන් දෙකෙන්ම නිදහස් වුණ සීලයක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ සමහර අය වරදවා ගන්නවා මේ මුළු ශාසනයම කියලා කියන්නේ සීලයමයි. එතකොට මුළු ශාසනයම කියන්නේ සීලය නෙමෙයි. සීලය කියලා කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව විතරයි. එතකොට එහෙම සීලය ආරක්ෂා කරනකොට වැරදි දෘෂ්ටීන් වලට එල්බෙන්නේ නැතුව යම්කිසි කෙනෙක් සීලය ආරක්ෂා කර ගන්නවා නම් ඒකට කිව්වා අපරාමට්ට සීලය කියලා. ඒ වගේම 8 වෙනි එක තමයි සමාධි සංවත්තනික සීලය. ඒ කියන්නේ තමන් ආරක්ෂා කරන සීලය සමාධියට උපකාර පිණිස පවතින සීලයක් බවට පත් වෙන්න ඕන. දැන් අර අපි කලින් කතා කරපු අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුංජිස්ස විඤ්ඤුප්පසත්ත අපරාමට්ට සීලයක් නම් තමන් ආරක්ෂා කරගත්ත සීලය ඒ කාන්තේම සමාධියට උපකාර පිණිස පවතින සීලයක්. එතකොට අන්න ඔය විදිහටම ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ කෙනාට සීලය පිළිබඳව පින්වත්නි උපදිනවා ප්‍රමෝදයක්. දැන් මේ මෙන්න මෙහෙම සීලයක් ආරක්ෂා කරගන්නත් ඕන. එහෙම සීලයක් ආරක්ෂා කරගෙන මේ කරුණුවට අහෝවත මේ සීලානි අනේ මම මේ ආරක්ෂා කරන සීලය අකණ්ඩයි. මගේ ශික්ෂාපද මුල අග ශික්ෂාපද ඛණ්ඩණය වෙලා නැහැ කියලා එයා දැනගන්නවා. අචිද්දයි. මම ආරක්ෂා කරපු සීලේ මැද ශික්ෂාපද කැඩිලා නැහැ කියලා එයා දැනගන්නවා. අසබලයි. මගේ ආරක්ෂා කරපු සීලය පිළිවෙලින් ශික්ෂාපද ඛණ්ඩණය වෙලා නැහැ කියලා එයා දැනගන්නවා. ඊළඟට අකල්මාස. මම ආරක්ෂා කරපු සීලය තනින් තන ශික්ෂාපද ඛණ්ඩණය වෙලා නැහැ කියලා දැනගන්නවා. ඊළඟට බුංජිස්ස. මම ආරක්ෂා කරන සීලය තෘෂ්ණා දාසත්වයෙන් නිදහස් වුණ සීලයක්. මගේ තුල මෙසේ වේවා කියලා මගේ තුල ප්‍රාර්ථනා තිබුණේ නැහැ. ඒ වගේම විඤ්ඤුප්පසත්ත මම ආරක්ෂා කරන සීලය බුද්ධ ආදී ඥානවන්තයන් වර්ණනා කරන සීලයක් කියලා දැනගන්නවා. ඒ වගේම අපරාමට්ට කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටීන් දෙකෙන්ම නිදහස් වුණ සීලයක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම තමයි සමාධි සංවත්තනික මම මේ ආරක්ෂා කරන සීලය සමාධියට උපකාර පිණිස පවතිනවා. ඒතකොට විශේෂයෙන්ම මෙතනදී කියන්නට ඕන සීලානුස්සති භාවනාවක් තුළ අපට අර්පණා પ્રાપ્ત වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ ධ්‍යාන උපදවන්න පුළුවන්කමක් නැහැ. හැබැයි උපචාර මට්ටමට ඒ සමාධිය දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද එහෙම අර්පණා પ્રાપ્ત වෙන්නට බැරි සීල ගුණ විවිධාකාරයි. එතකොට අන්න ඒ විදිහට අපිට විසිරුණු ස්වභාවයක අපේ හිත මෙහෙවන්න වෙන නිසා අපිට කරන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සමාධිය උපචාර මට්ටමට වෙනකන් අපිට දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අවසාන වශයෙන්ම විස්තර කරනවා මෙහෙම සීලය පිළිබඳව මානසිකාර කරන කෙනෙකුට උපදිනවා පින්වත්නි ප්‍රමෝදය. ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය. සතුට තමාගේ ගුණ පිළිබඳව Tamanට ඇති වෙනවා පින්වත්නි යම් ආකාරයක සතුටක්. ඒකට කියනවා ප්‍රමෝදය කියලා. ඒ ප්‍රමෝදයත් එක්ක තමයි ඔන්න ප්‍රීතිය උපදින්නේ. ඒ ප්‍රමෝදයේ ඊළඟ අවස්ථාව උච්චතම අවස්ථාව තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රීතිය හටගන්නේ මොකක් නිසාද? මෙන්න මේ සීලය පිළිබඳව මෙනෙහි කරපු විදිහ අනුව. එතකොට අන්න ඒ සීලේ උපකාරී කරගෙන Tamanට පින්වත්නි ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ප්‍රීතිය නිසා ඒ කෙනාට පස්සද්ධිය හට ගන්නවා. පස්සද්ධිය කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ගේ සංසිඳීම. ඒ පස්සද්ධිය නිසා පින්වත්නි සුඛයක් හට ගන්නවා. සුඛය කියලා කිව්වේ මේ සෝමනස්ස වේදනාවක් හට ගන්නවා. ඒ සුඛය මුල් කරගෙන අන්න ඒ කෙනාට සමාධිය උපදිනවා. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන විශේෂයෙන්ම පින්වත්නි මේ ප්‍රීති සම්බොජ්ජංගය අපට මේ ශාසන ප්‍රතිපදාව තුළ මේ ශාසන ප්‍රතිපදාව තව තවත් බොහෝම උද්‍යෝගයෙන් අපට නිරත වෙන්න ශාසන ප්‍රතිපදාව තුළ උද්‍යෝගයෙන් නිරත වෙන්න උපකාරම පවතින බෝධිඅංගයක් තමයි ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඉතින් කාල වේලාව අවසන් වෙගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පින්නතුන්ට ආරාධනා කරනවා
අපි මේ සාකච්ඡා කරපු ධර්ම කාරණාවන් පිළිබඳව නැවත නැවත පරිශීලනය කරන්න. ඒ වගේම තමයි තවත් මෙවැනි ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් මේ පිළිබඳ දැනුම මේ ප්‍රීතිය උපදවා ගන්න ක්‍රමයන් පිළිබඳව විශේෂයෙන්ම සීලානුසති භාවනාව මුල් කරගෙන අපේ තුල ප්‍රීතිය උපදවා ගන්නේ කොහොමද කියලා තව තවත් මේ පින්නතුන් ගවේෂණය කරමින් ප්‍රීති සම්බොජ්ජංගේ උපදවාගෙන මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ උපදවා ගන්නට මේ සද්ධර්ම දේශනාව ඒකාන්ත ඉවහල් වේවා කියලා අපි මේ පින්නතුන්ට ආශිර්වාද කරනවා. හොඳයි, අද බක්පුර 15ක් පොහෝ දින මෙම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු යම් තාක් වර්ග પરම්පරාගත සසරගත ඥාතින් පින් බලාපොරොත්තු වන්නේ නම් මේ පින් දැක බල අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් අත්පත් වීමෙන් සාංශාරික වශයෙන් නිදහස්ව සැපෙන් සැපේටපත්ව උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පළමු කොට පරලෝක ප්‍රාප්ත ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම පින් කැමති සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය පින්නතුන්ට නිරන්තරයෙන්ම වඩුව ලැබෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ කුසල ක්‍රියාවේ නියතෝ පින්නත් ඔබ සෑම සිළු දෙනාටමත් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ යහපත් කටයුතු යහපත් චේතනාවන් සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අප වෙනුවෙන් ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පල්ලිමුල්ලේ සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. එසේනම් අපගේ මීළඟ උතුම් සද්ධර්ම දේශනාවට මත්තෙන් අපි ප්‍රධාන පාලක මැදිරියත් සමගින් සම්බන්ධ වෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.